කරේ වහන්සේගේ වචනේ ස්වයං සමානුෂ්‍ය විදියට පතර කරන්න. හොඳයි. අපි ඊයේ සතියේ අපි ඉගෙන ගත්තා උන්වහන්සේගේ ආධිපත්‍යය සම්බන්ධව. එතකොට මේ ආධිපත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ යම් නේද? දැනගැම්මකට ඔයගොල්ලෝ ඉවහල් වුණා. මොකක්ද ආධිපත්‍යය? ආධිපත්‍යයෙන් මොකද සිදු වෙන්න යන්නේ? ආධිපත්‍යය එක්ක නේද? මොකක්ද අපේ ජීවිතේ නේද? ගනුදෙනු කරන්න යන සුදාපන් වහන්සේගේ වැඩ වාසය කොහොමද ගනුදෙනු කරන්න කියලා මම ඉගෙනුවා. අද මම කතා කරන්න යනවා උන්වහන්සේගේ බලය සම්බන්ධව. මොකද නේද? ලොකු ප්‍රශ්නයක් මතුවුණා මේ ආධිපත්‍ය එකද බලෙත් එකද කියලා. නැහැ. බලය කියන්නේ වෙනස්. මම මේක කෙටි විග්‍රහයක් කරන්න කැමතියි. යම් කිසි තනතුරකට නේද? නායකත්වයකට මිනිසියෙකු නතුණාට පසුව ඒ මිනිසයාට යම් ආධිපත්‍යයක් අවශ්‍යයි බලය පාවිච්චි කරන්න. දැන් ශ්‍රී ලංකාවේ අපි විවස්ථාවට ගියහම ඒ විවස්ථාවේ හැම නීති කොන්දේසියක්ම මැති ඇමතිවරයෙක්ට පාලනය කරන්න බෑ. නමුත් ඒක පාලනය කරන්න නම් ඒකට යම් නේද ඇමති ධූරයක් පුටුවක් අවශ්‍යයි. ඒක ඒ ආධිපත්‍යය එන්නේ ජනාධිපතිගෙන්. ඒ වගේ දෙවියන් වහන්සේ තමයි බලයේ ආධිපත්‍යය. අධිපතියාන උන්වහන්සේ. එතකොට අපේ ජීවිතයට බලය ගලන්න නම් අපි මොකද සිදු වෙන්න ඕනේ? ස්වාමින් වහන්සේගේ ආධිපත්‍යය ඉදිරියේ නේද? අපි නැගී සිටින්න අවශ්‍යයි. මේ ආධිපත්‍යයට එන විදිය ඔයගලන්ට කතා කරා සුදාපන් වහන්සේගේ පළත් එක්ක නේද? ප්‍රේමයේ ප්‍රීතිය ආදී 19:22 කතා කරන යක්ෂයාගේ ඵල සුදාපන් වහන්සේගේ ඵල කියලා ප්‍රේමයේ ප්‍රීතිය සමාදානයේ විසිරිවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසවන්තකම මුරුදුකම පමණදන ක්‍රියා කිරීම ආදී වශයෙන් නේද? උන්වහන්සේගේ සුදාපන් වහන්සේගේ ඵල. ඉතින් දැන් මේ සුදාපන් වහන්සේගේ ඵල අපේ හදවතට අයින් අවශ්‍යයි. අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේගේ සිතට වෙනස් වෙන්න අවශ්‍යයි. වෙනස් වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ ආධිපත්‍යයත් බලයත් පාවිච්චි කරන්න. මොකද ඒක සුද්ධ උදයක් නිසා. දැන් අපි දකිනවා මේ පොළේ නේද නොයෙකුත් ආකාරයේ නේද බලතල තියෙනවා ආධිපත්‍යය තියෙනවා ඒ බලතලට එකගම. නමුත් ඒවා පාලනය කරන්නේ අන්ධකාරයේ ආත්මයක්. අපිට කියන්න බෑ ඒක 100%ක් දෙවියන් වහන්සේ මේ පොළේ බලය ආධිපත්‍යය පාවිච්චි කරනවා කියලා. උන්වහන්සේ පාලනය කරනවා. නමුත් උන්වහන්සේ 100%ක් මේ පොළව ඉදිරියේ යැපෙන්නේ නැහැ. මොකද මේ පොළව තනිකර අන්ධකාරයේ වැස්පට තමයි මේ පොළව නතු වෙලා තියෙන්නේ. ඒ වගේම සුලගේ අධිපතිය මේ පොළවේ දැනටම ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා නේද ලෝකේ දෙවියා. සුලගේ අධිපතිය කියන මම මේකට කතා කරේ උප හුස්ම ගන්න හැම හුස්මක්ම ඔබ ඉහළට පාරට ආශ්වාස පාශ්වාස කරද්දී මේ පොළවේ ආකාරයට ඔබේ මානසිකත්වයන් නේද සැරසෙනවා. ඒ ගොඩක් දුරට මේ මනුෂ්‍යයන්ගේ ජීවිත තුළ ගොඩක් සහනය නැත්තේ. ඇයි මොකද ඒගොල්ලන්ගේ ජීවිතය අසහනකාරී වෙන්නේ. සමහරක ප්‍රදේශවලට ගියාම ගොඩක් ඒගොල්ලන්ගේ සිත්හි යම් කිසි විදිහේ දෝෂාරෝපණයේ සිතුවිලි යට ගන්නවා. යම් කිසි තැන්වල නේද වාසය කරද්දී මේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ නොයෙකුත් ආකාරයේ අසුද්ධමාන සිතුවිලි ඒගොල්ලන්ගේ ජීවිතයට විවහල් වෙනවා. සමහරකට මේ භූමියේ තියෙන ප්‍රශ්නයක් වේ යුතුයි නැත්නම් ළඟම වාසය කරන තම නේද කේන්ද්‍රස්ථානීය මනුෂ්‍යයන්ගේ නේද යම් කිසි විදිහේ අඩුරුහුඩු කමක් විය යුතුයි. එහෙම නැත්නම් මේ ප්‍රදේශයට හුවියම් කරලා. එහෙම නැත්නම් නේද කවුරු හරි කෙනෙක් යාට ශාප කරලා වෙන්න පුළුවන්. දැන් මෙවැනි ආකාර දේවල් නිසා මිනිස්සු අද අපිරිතතාවයට ලක් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ බලයෙන් තමයි උන්වහන්සේගේ රාජ්‍ය සිස්ටර් ෆෝන් එකේ බයිබල් එකේ තියෙනවා නේද? ඕක. ඕරකරවාසේ කොන්දෝ දිවිලිශ්වරතර උන්වහන්සේගේ රාජ්‍යය යන්නේ තවදුරටත් වචනේ නෙමෙයි බලයෙන් කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා. ඊරෝ සොන්ද්‍ර බීබාෂා කරවිතාරේ කොන්ද්‍ර විඛරබාසතරද ඊශ්වරද දිවිලිශ්‍යා කරබායෝ සොන්ද්‍ර දීරු ශරදරදලේ ඒ කොන්දෝ දෝරෝ විපාරේ කොන්දෝ දෝෂර විලිබිස්සන්ද දිවිලිශ්වරද දිවිලිශ්වරද දීවෝෂා කරබා බා මේ රෝෂෝද්‍රෝ මී මාරේ කොන්දෝ දිවිලිශ අපි උන්වහන්සේගේ වචනේ බලමු ඊට කලින් 2 තිමෝති 1:7 ඉඳලා අපි පටන් ගමු. මේක අපි දන්න වචනයක්. උන්වහන්සේ දැනටම අපිට ආධිපත්‍යය දීලා තියෙන්නේ නේද? ස්වර්ගීය ආධිපත්‍යය අපිට දීලා තියෙන කියලා මම ඊයේ සතියේ ඉගෙනුවා. ස්වර්ගීය මානසිකත්වයක් අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපි මේ පොළවේ අඩුරුහුදු මානසිකත්වයක අපි ජීවත් වෙනවා නම් ඍණදායක මානසිකත්වයක අපි ජීවත් වෙනවා නම් අපිට මේ පොළවේ තුල තිබෙනවා අඩුම දේවල් තමයි අපේ ජීවිතයට ඇදිලා එන්නේ. අපේ මනස හරියාකාරව ස්වර්ගීය දෙවියන් වහන්සේගේ වාසස්ථානයේ ඉදිරියේ, ඒ කියන්නේ වාක්‍යයේ ඉදිරියේ අපේ මනස හෙලනවා නම් මොකද සිදු වෙන්නේ යන්නේ? අපිට ස්වර්ගීය ආධිපත්‍යයේ ස්වර්ගීය දේවල් අපේ ජීවිතයට ප්‍රකාශ වෙන්න යනවා උන්වහන්සේ කැමැත්ත ඉදිරිපිට. අද ගොඩක් මිනිස්සුන් තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේකේ තියෙන නාලිකාව? කොහොමද ස්වර්ගීය දේවල් අපේ ජීවිතයට අත්පත් කරගන්නේ?
එහෙනම් මූලික දේ තමයි ඔබගේ චර්යාව දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියේ ඒ සුචරිතය ස්වාමින් වහන්සේගේ සිතට එකගව සාදා ගන්න අවශ්‍යයි. මේ පොත මොකද්ද? දෙවියන් වහන්සේගේ සිත. මේක මම කියන්නේ දෙවියන් වහන්සේගේ සිත කියලා. සමහර කට්ටිය කියනවා මේක ඔබගේ කැටලොග් එක කියලා. කැටලොග් එක තමයි. නමුත් මේක දෙවියන් වහන්සේගේ හදවත. ඔබ මේ හදවත ඔබේ ජීවිතයට අන්තර්ගත කරන්නේ මොකද සිදු වෙන්නේ යන්නේ? දෙවියන් වහන්සේ ඔබ තුළ වාසය කරන්න යනවා ඔබ මේක දැනගද්දි. දැන් මම කියන එක පැහැදිලිද? දෙවියන් වහන්සේ ඔබ තුළ වාසය කරන්න යනවා මේ වාක්‍ය දැනගද්දි. එහෙනම් ඒක තමයි මිනිස්යන්ට කියන්නේ ඔබ දේව වචනේ ඇවිල්ලා ලබන්න, දේව වචනේ මෙනෙහි කරන්න, දේව වචනේ තුළ පවතින, දේව වචනේ ක්‍රියාවට දාන්න, දෙවියන් වහන්සේගේ වචනේ නේද තමන්ගේ සිතිවිලි වලට ගන්න, මතක ශක්තිය රඳව ගන්න. පරණ මතකයන් තිබෙනවා නම් ඒවා අයින් කරන්න ජීවිතෙන්. වර්තමානයේ මතකයන් තියෙනවා නම් ඒවා ජීවිතෙන් අයින් කරන්න ජීවිතෙන්. එහෙනම් හොඳම කෙනා තමයි අපේ මතක ශක්තිය නැති කරන්න නම් දේව වචනෙන් පුළුවන්. මොකද පරණ අතීතයේ තමන්ගේ ජීවිතයට නේද දෝෂාරෝපණය කරන්න ගත්තොත් දෙවියන් වහන්සේගේ බලය අපි තුල తీරවන්න මොකද වෙන්නේ? ඒ පරණ ආකාරයේ විදිහට අපේ ජීවිතේ ඉදිරියට යන්න යනවා. අපි සමාර්ගණ සුදාපයන් වහන්සේව ලබලා ඇති. අපි ගැලවීම ලබලා ඇති. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නේද? ඒ කිසි දෙයක් අපි ලැබුවට වැඩක් නැහැ මේ පොළවේ අපේ මානසිකත්වයේ දේව වචනය තුල නැත්තම්. මොකද සුදාපයන් වහන්සේ අපේ ජීවිතයට එනවා කියලා කියන්නේ අපි බලය ලබනවා. අන්තිමට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ නැතුව අපි සුදාපයන් වහන්සේව නේද නිරපලා උන්වහන්සේගේ බලය තුල පමණක් අපේ ජීවිතයේ ඉදිරියට ගෙන යනවා නම් මොකද සිදු වෙන්න ගන්නේ? අපි නිකන් බලයාත්මයක් විදිහට විතරයි වැඩ කරන්නේ. උන්වහන්සේගේ ඵල ප්‍රයෝජනයේ ගසක් ඒ ගස හරියාකාර ඵල දරන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරියේ ඵල කපා ගන්න. මම ඉස්සලා කතා කරා තමන්ගේ හදවත කියලා කියන්නේ මොකද්ද? භූමිය. උන්වහන්සේගේ භූමිය. උන්වහන්සේ ළඟින භූමිය. එතකොට උන්වහන්සේ එතන තමයි පැලවෙන්නේ. ඔබ දේව වචනේද අධ්‍යයනය කරද්දී මොකද සිදු වෙන්න ගන්නේ? ඔබේ හදවත තුළ දෙවියන් වහන්සේගේ බීජය නේද? පැලවෙන්න ගන්නවා. රීජනරේටිව්. ඒ කියන්නේ අපි දකිනවා God seed will get මොකද්ද? පැලවෙන්න ගන්නවා නේද? එතකොට මේ පැලවෙන බීජය මොකද වෙන්නේ? ඒක අපගේ දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියේ නේද? ඒකට කඳ ඇවිල්ලා, ඒකට ගස් කොළන් ඇවිල්ලා, ඒකට නේද? භෝගේ ඇවිල්ලා, ඒකේ ඵලය නේද අපි දකින්න යනවා. ඒ ඵලය මොකද වෙන්නේ? අපි තුල තියෙද්දි අපි කතා කරන්නේ හැම වෙලේම මේ ඵලය. අද ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ කටින් ඒගොල්ලෝ කතා කරන්නේ අනේ මේක සිදු වෙයිද නැද්ද කින්ද මන්ද. එතකොට ඒ ආකාරයෙන් ඒගොල්ලන්ගේ ජීවිතේ නේද? වැස්මක් නැතුව යන්න තිබෙනවා. ඒගොල්ලෝ කටින් පැකිලෙනවා. ඒගොල්ලෝ කටින් කතා කරව වචන විදියට වචන ආකාරයෙන් ඒගොල්ලන්ගේ ජීවිතේ අද සකස් වෙලා තියෙන ඔබ යම් කිසි විදියකට ඔබ මේ ස්ථානට පවිලා තියෙන්නේ උන්වහන්සේගේ ආඥාව නිසා. යමෙක් කරපු ආඥාව නිසා. මොකද වචන වලට බලය තියෙනවා. 2 තිමෝති 1:7. ඔව් දෙවියන් වහන්සේ අපිට දුන්නේ පාදුකමේ ආත්මයක් නෙමෙයි බලයේ ප්‍රේමයේ හික්මවීමේ තාත්මයක්. බලයේ ප්‍රේමයේ හික්මවීමේ තාත්මයක්. ඔබ දන්නවද මේ දෙවියන් වහන්සේගේ බලයයි ප්‍රේමයයි හික්මවීමයි අවශ්‍යයි දෙවියන් වහන්සේ මිනිසෙකු තුළ ක්‍රියා කරන්න. නේද? ඔහු තුළ ඊර්ෂ්‍යාව තියෙනවා නම්, තද වෛරය තියෙනවා නම්, ක්‍රෝධය, මානය, තෘෂ්ණාවල් ඔහු ජීවිතේ තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔහු තුළ ක්‍රියා කරන්න යන්නේ නැහැ. මේ මිනිසයා මේ ධර්මිෂ්ඨ මිනිසෙක් නෙමෙයි. සුද්ධ පවිත්‍ර මිනිසෙක් නෙමෙයි. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපගේ සිත උන්වහන්සේ ඉදිරියේ විදහා දක්වන්න අවශ්‍යයි. අපි උන්වහන්සේගේ පාදපාමුල වැඳ නමස්කාර කරන්න ඕනේ. අපි තුල තිබෙන මේ තිබෙනා පාපිෂ්ඨ ක්‍රියාවන් වලින් ගැලවෙන්න. එතකොට තමයි දෙවියන් වහන්සේගේ බලය ආත්මය අපිට පැමිණෙන්නේ. ආධිපත්‍යයේ ආත්මය දෙවියන් වහන්සේ කොහොමද අපිට දීලා තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ නේද? කර්ණ කොටගෙන අවුරුදු 2000කට ප්‍රථමයෙන් උන්වහන්සේ නේද? මේ පොළවේ උන්වහන්සේ සිය පූජාව කරලා මිනිස්සු ඉදිරියේ නේද? උන්වහන්සේ පාපයක් බවට පත් වෙලා උන්වහන්සේ අපිව දැන් සම්පූර්ණ නිදහස් කරලා තියෙන්නේ. නමුත් අද මිනිස්යන්ට මොකද වෙලා තියෙන්නේ? ක්‍රිස්තියානි සමාව තුළ අද හරියාකාරයේ වැස්මක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ බලයේ ආධිපත්‍යයේ ආත්මය නිරත කරලා ඒ තුළ ගමන් කරන්නේ. මේ කිතුණු ගමන කියලා කියන්නේ මේ එක තැන මේ පල් වෙන ගමනක් නෙමෙයි. දැන් මම එදා නේද මෝසෙස්ගේ කතන්දරය ගැන කතා කරද්දී මෝසෙස් ශ්‍රිය නේද ජනතාව දෙවියන් වහන්සේ නේද මිස්ර දේශෙන් පාරාව යටතේ හිටව වහල් සෙනඟ මෝසෙස්ලාව මොකද කරන්නේ? කානාන් දේශයට ගෙන යනවා. කීරියන් පැණියෙන් ඉතිරිච්ච හිත්තිවරුන්ගේ දෙවිසුරුන්ගේ නේද දේශයට ගෙන යනවා. දැන් මේ දේශයේදී මොකද සිදු වෙන්න ගන්නේ? මෝසෙස්ට යන්න බුලම් වෙනවද? නෑ, මෝසෙස්ට යන්න බැරි වෙනවා. එයාගේ තියෙන මොකද්ද? අකීකරුකම නිසා. එයා පර්වතයට කියනවා දෙවියන් වහන්සේ තට්ටු කරන්න කතා කරන්න කියලා. සමාවෙන්න. මෝසෙස් මොකද කරන්නේ? දෙපාරක්
තට්ටු කළ දෙවියන් වහන්සේ උදහසට ලක් කරනවා. ඒක නිසා දෙවියන් වහන්සේ කියනවා මම ඔබට පොරොන්දු දේශයට යන්න දෙන්නේ නැහැ. ඔබටත් අද සමහර කාට එවැනි තැනක ඔබ ඉන්නා වෙන්න පුළුවන්. ඔබේ තියෙන දැඩි සිතිවිලි නිසා ඔබට දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශයට යන්න බැරුව ඉන්නා වෙන්න පුළුවන්. ඔබට ඔබේ රැකියාව හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට ව්‍යාපාරේ හරියන්නේ නැති වෙනවා වෙන්න පුළුවන්. ඔබේ දරුවව හරියට උගන්න ගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. ඔබට යම් දේවල් ඔබේ ජීවිතේ කරන්නේ අතපසු වෙනවා වෙන්න පුළුවන්. අමතක වෙනවා වෙන්න පුළුවන්. ඔබ ශරීරයෙන් දුබල වෙනවා වෙන්න පුළුවන්. මොකද තමන්ගේ මානසිකත්වය හරියාකාරව දේව වචනේ ස්ථානගත වුණාට පස්සේ මොකද සිදු වෙන්නේ? ඒ ජීවනයේ ආත්මයේ බලය ආත්මයේ තමන් ලබනවා. තමන්ගේ මරණීය ශරීරයන් පවා දේව වචනේ දැනුවත් වුණ මිනිස්යාගේ ජීවත් කරනවා කියලා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනු ලබනවා. අපගේ මරණීය ශරීරයන් පවා ජීවත් කරන්න උන්වහන්සේට බලය තියෙනවා. මොකද දේව වචනේ දැනුවත් වුණ මිනිසයා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ බීජයට එයාගේ මුළු ශරීරයම අන්වේෂක් පාටපත් වෙනවා. ඇසිපිය හෙලන නේද සැඩකි නේද? උන්වහන්සේ අපිව ඔසවා ගන්න නේද එනවා. උන්වහන්සේ මේ සභාව ඔසවා ගන්න එනවා. එතකොට අපි මොකද උන්වහන්සේගේ බලය ආත්මයෙන් ආධිපත්‍ය ආත්මයෙන් උන්වහන්සේගේ වචනේ ඉදිරියේ සර්ව සාධාරණ මිනිස්යෝ බවට පත් වෙලා අපගේ ආත්මයේද ප්‍රාණයේද ශරීරයේද උන්වහන්සේ ඉදිරියේ නිදොස්ව තිබෙන්න අවශ්‍යයි කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා නේද? කතා කරා. අපි කතා කරා ඒක. එහෙනම් අපි කොහොමද අපේ ආත්මය නිදොස් කරගන්නේ, ප්‍රාණය නිදොස් කරගන්නේ, ශරීරය නිදොස් කරගන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කතා කරා. එකක් තමයි අපි ස්වාමීන් වහන්සේ නැවත උත්පාදනය වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රාණය ගැලවෙන්න නම් මොකද කරන්න ඕනේ? අපි බෞතිස්මය විය යුතුයි. සුදාත්ම දීමනාව ලබන්න අවශ්‍යයි. සුදාත්මෙන්ද නේද බලෙන්ද ඉන්නෙන්ද අපි අවග්‍රහණය වෙන්න ඕනේ. අපේ ජීවිතේ හරියාකාරව සකස් වෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියේ. අපි නිරතුරු මේ පොළේ කැම බීම වළඳනවා වගේ අපගේ භෞතික ශරීරයන් නේද හරියාකාරව සකස්ව තියාගන්න දෙවියන් වහන්සේගේ ආත්මික ආහාරය අපි නිරතුරු අපගේ භෞතික ශරීරයට අවශ්‍ය කරන ආහාරයට වඩා ලබාගත යුතුයි. මොකද ඔබ ශරීරය පිරවන්නේ නෙමෙයි උන්වහන්සේ කැඳවලා තියෙන්නේ ආත්මය පිරවන්නේ. එහෙනම් ආත්මය පිනවන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයේ තියෙන වගේ බලයත් එයාගේ ජීවිතයට පැමිණෙන්න යනවා. සුදාත්මයන් වහන්සේ පැමිණි කල්ලි එක ක්‍රියා 1:8 නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කරන නුඹලා බලය ලබන්න විය. ශුද්ධාත්මයන් වහන්සේ මා තුලට එනවා නම් ඔබ තුලට එනවා නම් ඔබ ලබන්නේ බලය. ඔබ ලබන්නේ යන්නේ උන්වහන්සේගේ බලය. එහෙනම් මේ බලය තවදුරටත් ක්‍රියා කරන්න යන්නේ වචනාර්ථයෙන් නෙමෙයි. තේරෙනවද? මේ බලය ක්‍රියාත්මක වෙන්නේ පරමාර්ථයෙන්. දැන් මේක අපි බලමු. ඒක එතන කතා කරන්න අපි යනවා උන්වහන්සේගේ වචනේ 1 කොරින්ති 4:20 අපි කියවමු. 1 කොරින්ති පොතේ 4:20 මොකද එදිතරවම අවශ්‍යයි එක එක මිනිස්යන්ගේ ජීවිතේට බලය හරියාකාරව පවත්වාගෙන යන්න. නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝනේ පැකිලෙන්න යනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ ඉඳලා බලන ඒ වචනේ කියවන්න බලන්න. අද මිනිස්සුયો කතා ඕන තරම් කියනවා. ධර්ම දේශනාවල් ඕන තරම් තියෙනවා. නේද? දෙවියන් වහන්සේට විරුද්ධව වචනේත් කතා කරනවා. අද මේ පොළවේ යහපතයි කියලා දෙයක් තියෙනවා, අයහපතයි කියලා දෙයක්ත් තියෙනවා. එතකොට මේ පොළවේ තියෙන යහපත දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ යහපත්ද? නැහැ. අද මිනිස්සු හිතනවා මේ පොළවේ තියෙන අයහපත දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ නේද අයහපත් කියලා. නැහැ. මම ඔබට දෙවියන් වහන්සේගේ වචනය තුල කියන නුඹලාගේ නියම, නුඹලාගේ සිතුවිලි, නුඹලාගේ කැමැත්ත, මාගේ කැමැති නියෝගය සිතුවිලි නෙමෙයි. එහෙනම් උන්වහන්සේට වෙනත් ආකාරයේ සිතක් තමයි තියෙන්නේ මේ මිනිස්සු උදවිය හිතන පතන විදියට වඩා. එතකොට උන්වහන්සේගේ සිත කොහොමද අපේ ජීවිතේට අල්ලගන්නේ? එකම දේ තමයි සුභාරංචිය. මොකද සුභාරංචිය තුලින් තමයි අපිට දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න පුළුවන්. හාලෙලූයා කියන්නේ. තෝරා කරබාසි කොන්දර දෙවිද ඉෂාද බි හොන්දෝරෝ සොන්දදී. අපි මේක විශ්වාස කරන්න 1 කොරින්ති පොතේ 6:14 ඔබ විශ්වාස කරන්න අවශ්‍ය පදයක්. මොකද ක්‍රිස්තුස් යේසුස් වහන්සේව යෂුවා හමෂියාක්ව අපේ ජීවිතේ වෙනුවෙන් මලුන්ගෙන් උත්ථාන කරා වගේ අපිත් උන්වහන්සේත් එක්ක එකට උන්වහන්සේගේ පූජාව කරනකොටගෙන අපි මලුන්ගෙන් උත්ථාන වුණා. ඒක ඔබ විශ්වාස කරන්න ඕනේ. එවැනි පදයක් අපි බලන්න බලේ කියවන්න බලන්න. ඒකොන්තරී කරබසන්දර වෙලෙශ්වරද දෙවිද ඔෂොන්ද දෝර කරදදී. දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ නැතිවෙන්නේ අපත් තමන්වහන්සේගේ බලයෙන් නැතිවෙන්නේ. ඔව් දැන් බලන්න උන්වහන්සේ නේද? නිකරුණේ මැරුන්නේ නැහැ. උන්වහන්සේ මැරුණේ අපගේ පාපිෂ්ඨ ස්වභාවයන් වලින් උන්වහන්සේ අපිට පවකමාව දීලා අපගේ ආත්මික ස්වභාවය නැගිටවන්න. මොකද ආත්මික ස්වභාවය අද මේ ලෝකෝත්තර මනුෂ්‍යයා තුළ තිබෙනවද? ලෞකික මනුෂ්‍යයා තුළ නැහැ.
මොකද ආත්මික ස්වභාවයෙන් අපි නැගිටින්න අවශ්‍යයි අපගේ සෑම සීලම දේවල් සඵල වෙන්න. අද මිනිස්සු නේද නොයෙකුත් දේවල් කරනවා ඒගොල්ලන්ගේ ජීවිතේ රැක ගන්න. අනාගතය ගැන මිනිස්සු බයයි. දෙවියන් වහන්සේ කියන අනාගතය ගැන බය වෙන්න යන්න එපා. අනාගතේ මට බාර කරන්න නේද? අනාගතය ගැන ඔබ බය වෙන්න ඕනේ නැහැ. අනාගතය ගැන ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. අනාගතේ මට බාර කරන්න. එහෙනම් මට බාර කරන්න කියලා කියන්නේ උන්වහන්සේ කිව්වා දවසේ කරදර දවසට සෑහේ. එහෙනම් අපිට හරි විශ්වාසයක් තියෙන්න ඕනේ. හෙට දින ගැන හරි බලාපොරොත්තුවක් අපිට තියෙන්න ඕනේ. හෙට දින ස්වාමීන් වහන්සේ අපිට මේ දේ සපයනවා. සපේනවා විතරක් කියලා අපි නිශ්ශබ්ද වෙන්න යන්නේ නැහැ. ඒ විශ්වාසය ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන විශ්වාසය අපි මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. වචනෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ ඒකේ පරමාර්ථයක් ලබන්න. ඒකේ අර්ථය නේද? ඒකේ යථාර්ථයක් බවට පත් වෙන්න මොකද කරන්න ඕනේ? අපේ මුඛයෙන් අපි ඒක ප්‍රකාශ කරන්න අවශ්‍යව තිබෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හෙට දින මගේ ජීවිතේ මම මේ ආකාරයෙන් ජීවත් වෙන්න යනවා. ඒක තමයි බලය ආත්මය කරන්නේ. Tamanට බලය තියෙනවායි තමන්ගේ ජීවිතේ ප්‍රකාශ කරගත යුතුයි. දෙවියන් වහන්සේ මට දීලා තියෙන්නේ බලයෙන්, ප්‍රේමයෙන්, හික්මවීමෙන් තාත්මයක්. මේක දීලා තියෙන්නේ කියලා කියන්නේ තව දුරටත් දෙන්න ඕනේ කියලා නෑ. දැන් මම කියන එක පැහැදිලිද? මේක දීලා තියෙන්නේ. එහෙනම් මම කියන්න ඕනේ දෙවියන් වහන්සේ විසින් මට බලය දීලා තියෙනවා. දෙවියන් වහන්සේ මට සර්පයන්ද ගෝනුසන්ද පාගන්ට සතුරාගේ මුළු ශක්තිය මට පවත්වන්න බලය දීලා තියෙනවා. එහෙනම් මට තව දෙයක් උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ නෑ මට තව බලය දෙන්න කියලා. අපි විශ්වාස කරන්න අවශ්‍යයි. උන්වහන්සේ දීලා තියෙන බලය පාවිච්චි කරන්න මනුෂ්‍යයන්ගේ ක්‍රියාව නැහැ. කටේ තියෙනවා දෙවියන් වහන්සේ මට ඉන්නවා. දෙවියන් වහන්සේ මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මම අදහනවා. ස්වර්ගයේ දෙවියන් වහන්සේ මට මෙසේ කරනවා කියලා විශ්වාසය ඒගොල්ලෝ තුල නේ තහවුරු වුණාට ඒගොල්ලෝ ඒ විශ්වාසයෙන් ඒ තමන් තුල තිබෙනා වූ බලාපොරොත්තුෙන් අදහගන්නේ නැහැ. අද අදහ ගන්න මිනිස්සු ගොඩක් අඩුයි. විශ්වාස කරන අය ගොඩක් වැඩි වෙලා තියෙනවා. විශ්වාසයේ පක්ෂය ගත්තොත් ගොඩක් වැඩි. නේද? අද මෙතන කිව්වොත් මේ මොකක් හරි පරියක් විකිනවා කියලා ඔක්කොම එනවා විශ්වාස කරලා ඒක අරගෙන යන්න. ඒ වගේ තමයි. නමුත් අපි කිව්වොත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක අදාහ ගන්න අවශ්‍යයි. පැණිවිවට සුව වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් මෙතන දේ වචනේ ඔයගොල්ලෝ ගබා ගත්තා කිව්වට ඔයගොල්ලෝ මේක අදාහගත්තේ නැත්තම් ඔයගොල්ලෝ මේ දේ වචනේ ඔයගොල්ලන්ගේ ජීවිතේ කරගත්තේ නැත්තම් දේ වචනේ නේද? යර්මියා පොතේ 33:3 මොකද්ද කියන්නේ? මට ආඥා කරපන්නේ මහත්වා. දැන් ඒක යර්මියාට කිව්වට ඒක කියන්නේ සභාවේ ගලක්. උන්වහන්සේ හැම වචනයක්ම පොදුවේ කතා කරන්නේ මිනිස්යන්ට. උන්වහන්සේ ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නද? හැම මිනිස්සුත් එක්කම එක සිතකින් ඉන්නවා කියලා කියන වචනයක් තියෙනවා නේද? මොකක්ද ඒකට කියන්නේ? උන්වහන්සේ අර මේ හැම මිනිස්සෙකුටම උන්වහන්සේ දක්වන්නේ එකම ප්‍රියමනාපය. හරිද? තව මිනිස්සෙකුට ගොඩක් ප්‍රේම කරන්නේවත්, තව මිනිස්සෙකුට තව ටිකක් වැඩියෙන් ප්‍රේම කරන්නේවත්, අඩුවෙන් කරන්නේවත් එහෙම නැහැ. සබාව නම් උන්වහන්සේ දකින්නේ මනාලිය එක්තරා විදියකට මේ අතරේ මනාලිය. එතන මේ සියල්ල උන්වහන්සේගේ එක්තරා විදියේ ශරීරයක් විදියට තමයි උන්වහන්සේ මිනිස්සුන්ව දකින්නේ. ශරීර ගොඩක් නෙමෙයි. ශරීර ගොඩක් නම් ලෝකේ රාජ්‍යයයි යේසුස් වහන්සේගේ මනාලියයි නේද? ඒක ශරීර දෙකක්. අපි දකිනවා මේ පොළොවේ ශරීර දෙකක් ක්‍රියා කරනවා. එකක් තමයි යක්ෂයාගේ පැත්තේ ඉන්න මිනිස්යාගේ මනාලිය. ඒ වගේම දෙවියන් වහන්සේගේ මනාලිය. යක්ෂයාටත් ඇත්තම කියනනම් එයා හිතන් ඇති ලෝකේ නේද? ආකාරයෙන් එයාගේ මනාලිය එයාගේ ස්වභාවය සකස් කරලා යනවා. දෙවියන් වහන්සේ එයාගේ මනාලිය එයාගේ නේද? රාජ්‍ය සකස් කරගෙන යනවා. ඒතර අපි හොඳට දැනුවත් වෙන්න අවශ්‍යයි උන්වහන්සේගේ වචනේ. ක්‍රිස්තුස් වහන්සේ මාව මලුන්ගෙන් නැගිටලා තියෙනවා. මාව මලුන්ගෙන් නැගිට්ටෙව්වා. උන්වහන්සේ මාව මලුන්ගෙන් නැගිට්ටෙව්වා කියන පදාර්ථය අපි විශ්වාස කරන්න අවශ්‍යයි. මම මලුන්ගෙන් නැගිටලා තියෙන්නේ. මම ජීවමානයි. මම අමරණීයයි. එතකොට මං ලෙඩ වෙන්නේ නැහැ. මට රෝගී ස්ථාවරයක් හැදෙන්නේ නැහැ. හැම වෙලෙම අපේ ජීවිතේ දේ වචනේ යම් දෙයක් කියලා තියෙනවා නම් ඒ වචනේ අල්ලලා කටයුතු කරන්න ඕනේ. මම අලුත් මැවිල්ලක් කියනවා පරණ දේවල් මට හැමතිස්සෙම මතක් වෙනවා. මම ඒව අවලංගු කරන්න ඕන. තා පරණ මතකය මම අවලංගු කරනවා. තා වර්තමානයේ මට සිතිවිලි වලට ගේන යක්ෂයා හැම වෙලේම බලන්නේ Tamanට නොයෙකුත් ආකාරයේ සිතිවිලි Tamanට ෆීඩ් කරන්න. ෆීඩ් කරන සිතිවිලි තමන්ගේ ජීවිතේ රෝපණය කරන මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ ඒ සිතිවිලි විදියට තමයි ගමන් කරන්න යන්නේ. නමුත් ඔබ දේව වචනේ දැනගත්ත මිනිසෙක් නම් ඔබ එකතන හිට ගන්න යනවා. පොඩ්ඩක් කල්පනා කරන්න යනවා දේව වචනේ ඉදිරියේ මම මේ ගන්න තීරණය හරිද? මම දෙවියන් වහන්සේට එකකවද මේ තීරණය ගත්තේ? මම ඇත්තටම දෙවියන් වහන්සේ මට කිව්වද මෙන්න මේ දේ කරන්න? මම දෙවියන් වහන්සේගෙන් ඇහුවද මේ දේ කරන්න ඕන කලින්? ස්වාමීන් වහන්සේ මගේ හදවතට කතා කරාද? ඔබ මොඩ නේද? දහං ගැටේ දැම්මත් මේ පොළවේ නේද දිනුවක් ලබන්න ඔබට බෑ. මොකද දෙවියන් වහන්සේ එක එක මිනිස්යාට සුද්ධවන්තයන්ට උරුම වූ මහිමේ සම්පතේ ප්‍රකාරයේ
කිමෙක්ද කියලා දැනගන්න පිණිස උන්වහන්සේගේ වචනේ කියනවා තිමෝති පොතේ සිත් නැමැති ඇස් ඔවුන්ට පහදලා දෙන්න කියලා නේද? පාවුතුමා ආඥා කරනවා. එතකොට සිත් නැමැති ඇස් පහදෙන්න නම් ප්‍රඥාවේද එලිතරව්වේද දැනගැම්මේ ආත්මයක් ඔවුන්ට පැමිණෙන්න අවශ්‍යයි ඔහුගේ ජීවිතේ. ප්‍රඥාවේද එලිතරව්වේද දැනගැම්මේ ආත්මය ඔවුන්ට ආවේනික වෙන්න අවශ්‍යයි ඔහුගේ ජීවිතේ. නැත්තම් ඔවුන්ට කියන්න බෑ දැන් මෙතන මිනිස්සෙක් නේද? දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන කෙනා දන්නවා මෙයා තුල වැඩ කරන ආත්මය මොකද්ද? මෙයාගේ සිතේ තියෙන දේවල් මොනවාද? මෙයා කොයි ප්‍රදේශෙන්ද ආවේ? මෙයා කොහේ ඉන්න කෙනෙක්ද? කවුද කින්ද මන්ද? හැමදේම දන්නවා. එයාට එයා පැහැදිලි වෙන්න ගන්නවා. නමුත් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ එසේ පැහැදිලි වෙනවා වගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඉදිරියේ මට පැහැදිලි වෙන්න ඕනේ ස්වාමිනී මගේ දරුවා යන්න ඕනේ ඉස්කෝලේ මොකද්ද? තේරෙනවද? මම කරන්න ඕනේ රැකියාව මොකද්ද? ස්වාමින් වහන්සේක දෙන්න ඕනේ. ස්වාමින් වහන්සේ ඒ බලය අපිට දුන්නේ නැත්නම් අපි මොන රැකියාව කරත් අපිට ඒක හරියන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්ත හරියාකාරව මොකද්ද කියලා අපේ ජීවිතේ හරියට විග්‍රහ කරගන්න අවශ්‍යයි. ඒක තමයි බලය ආත්මයෙන් කරන්නේ. දෙවියන් වහන්සේගේ බලය මම ඉස්සෙල්ලා කතා කරා ආධිපත්‍ය දෙවියන් වහන්සේ නේද? යම් මිනිසයන්ට දීලා තියෙනවා. උන්වහන්සේ තුළ ගැලීම ලත් අයට. බලය පාවිච්චි කරන්න ආධිපත්‍යයේ මාර්ගයක් දීලා තියෙනවා. නමුත් බලය හැමෝටම එකාකාර වෙලස නැහැ. දැන් අපි වෙන රැකියාවක් එතන තියෙන බලතල වෙනස්. අපි යම් කිසි දේ ශේෂ්ඨයක වැඩ කරොත් එතන තියෙන බලතල වෙනස්. පොලිසිය වැඩ කරන කන්දේ බලතල වෙනස්. එතන පොලිසියේ රැකියාව නිරත වෙන මිනිස්සෙකුට එයාට ඒ ආලේපය දෙවියන් වහන්සේ දෙන්න ඕනේ. නැත්නම් ඒක කරන්න බෑ. මේ පොළොවේ නේද? අත් වැඩ කරන මිනිස්සු ඉන්නවා. කැටයම් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ලස්සනට කැටයම් අදිනවනේ. දෙවියන් වහන්සේ තමයි ඒගොල්ලන්ට මේ හැකියාව දෙන්නේ. අද මිනිස්සු විතරව මේක මේ ඒගොල්ලන් මේ සහජයෙන් ඒක නේද? මේ ඇවිල්ලා කියලා නෑ. සහජයෙන් එන දේවල් නෙමෙයි. ඒක මේ පරම්පරාවෙන් එන හැකියාවල් නෙමෙයි. ඒකේ මනුස්සයර දෙවියන් වහන්සේ දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ දුන්නොත් තමයි කැටයම හරියට හැදෙන්නේ. මොකද ඒක යාම දීලා කැටයම හදින මනුස්සයෙකුට අපි කිව්වොත් මේ ෆෑන් එක හදන්න කියලා එහෙනම් ලෝක ප්‍රශ්නයක් නේ. එයාට ඒක කරගන්න බෑ. අපි කැටයම හදින කෙනෙකුට කිව්වොත් මොකක් හරි කරන්න කියලා එයාට ඒක කරන්න බෑ. යාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන කැටයම් අදින්න. එහෙමයි. සමහරක මිනිස්යාගේ එක විවිධාකාර ශේෂයන් වල දෙවියන්වහන්සේ තෝරගෙන තියෙනවා. නමුත් ගැලීම ලැබුවට පස්සේ ඒක ඊට වඩා තව වෙනස් ආකාරයෙන් වෙනවා. අපි දෙවියන් වහන්සේගෙන් හරියට අපි අහන්න අවශ්‍යයි. මම කොහොමද ඔබ වහන්සේගේ බලය පාවිච්චි කරන්නේ? ඔබ වහන්සේ මොකද්ද මට දීලා තියෙන බලය? ඔබගේ බලය මෙන්න මේ ශේෂය තුළ ඇත්තටම වැඩ කරයිද? ඔබගේ බලය මෙන්න මේ ආකාරයෙන් අනිත් ශේෂය තුළ වැඩ කරයිද? නේද? ඒ නිසා අපි ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය කරුණාව නැතුව වැඩ කරන්න ගියොත් සහෝදර සහෝදරනි හිතසි මිතුරනි මේක මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ඒක අඩාල වෙනවානේ. අපි ආඥා කරනවා ස්වාමිනේ මට මේක හරි ගස්සලා දෙන්න මේක නේද ක්‍රියාවට නංවලා දෙන්න කියලා. නමුත් ඒක එසේ සිදු වෙන්න යනවාද? එහෙනම් අපි කියමු 2 පේදුරු 1:3. දැන් මම මේක නිතරම කියන පදයක්. උන්වහන්සේගේ මහිමේ කරන දේපක්ෂ අදාළව නේ ජීවිතේට සිරුදේ අපිට උන්වහන්සේ නේද? අපිට දීලා තියෙනවා. උන්වහන්සේ අපිව නේද තෝරගෙන තියෙන එකට. ඒතකොට මේ සීලා දීලා තියෙන්නේ මොකක්ද කියලා තාම අපි දන්නේ නැහැ. සමහර කරන්නේ නේද? මොකක්ද මේ දීලා තියෙන හැකියාව? එහෙම නැත්නම් මොකක්ද උන්වහන්සේ අපිට අරලා තියෙන ආශිර්වාදයේ දොරටුව? මොකක්ද මේක අරලා තියෙන්නේ? කොහොමද අපි ඒක අපේ ජීවිතයට අදාළව අත්පත් කරගන්න කියන තැන සමහරකට අපිට හරි එලිතරව්වක් නැහැ. මෙවැනි ප්‍රශ්න නිසාද මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිස්සු පැකිලෙනවා. මොකද ඔබට මම කියන්න කැමතියි ඔබේ ජීවිතේ යම් දෙයක් ඔබේ ජීවිතේ සිදු වෙන්න නම් දේව කැමැත්ත පමණයි ඔබේ ජීවිතේ සිදු වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් තොරව ඔබ ඉඳගෙන ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ආච්ඡා කරනවා මේ දේ සිදු කරලා දෙන්නේ කියලා ඒක එසේ සිදු වෙන්නේ නැහැ. ඉස්සර දෙවියන් වහන්සේ කැමැත්තට ඔබ එන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කැමැත්තට හරි ගැළවීමකට ඔබ එන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මයින්ඩ් සෙට් එකට මානසිකත්වයට ඔබ එන්න අවශ්‍යයි. හදවතින් එකකව උන්වහන්සේ ඉදිරියේ එන්න අවශ්‍යයි. මම මේ ගොඩාක් මේ කතා කරන ලෙසන් එක හැමතිස්සෙම කතා කරන සිද්ධ වෙලා තියෙන අද මිනිස්යාගේ මේ ආකාරයෙන් නේද ඒගොල්ලන්ගේ සිටිවිලි වලින් ගොඩනගන්න. මොකද මිනිස්සු ගොඩක් දුරට ඒගොල්ලන්ගේ සිටිවිලි ආකල්ප ඒගොල්ලන්ගේ තීරණ ඒ වගේම ඒගොල්ලන්ගේ හැඟීම් දැනීම් ඒ ආකාරය තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට ආවනිකව ජීවිතයක් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන ඔයගලන්ට විරුද්ධ පැත්තට යූටර්න් එකක් ගන්න වෙනවා ජීවිතේ. අද ඔබ කැමතිද යූටර්න් එකක් ගන්න ජීවිතේ? ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබේ ජීවිතේ යූටර්න් එකක් ගන්නවා නම් ඔබට හිතා ගන්න බැරි දේවල්.
ඔබ හිතනවා නේද මගේ ජීවිතේ මගේ කැමැත්ත මම මේ ආකාරයෙන් කරොත් දෙවියන් වහන්සේ මට ඒකට ආශිර්වාද කරයි කියලා ටිකක් කරයි දවස් දෙකක්. නේද? උන්වහන්සේගේ දරුවන් වලින් දන්නේ නැහැනේ. නමුත් උන්වහන්සේගේ කැමැත්ත හරියාකාරව අපි හදවතට එකගව උන්වහන්සේගේ වචනයට එකගව අපි ස්ථිරව කරනවා නම් මොකද සිදු වෙන්න ගන්න සහෝදර සහෝදරවනි? උන්වහන්සේ අපේ ජීවිතයට ආශිර්වාද වර්ෂාවක් ගලාගෙන ඉන්න සලස්වන්න උන්වහන්සේගේ බලයේදී. අද දෙවියන් වහන්සේගේ බලය අපිට තියෙනවා. අපි මේ බලය පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට තමයි යොදවගන්නේ. ආධිපත්‍යයත් අපිට තියෙනවා. වැරදි දේවල් වල තමයි යොදවගන්නේ. එහෙනම් උන්වහන්සේගේ කැමැත්ත විමසන්නේ නැතුව අපි මොකද කරන්නේ? උන්වහන්සේගේ බලය මේ පොළවේ පාවිච්චි කරනවා වැරදි ශේෂ්ත්‍රයන් වලට, වැරදි වැඩ වලට, වැරදි දේවල් වලට, වැරදි මානසිකත්වයෙන්, වැරදි සිතිවිලි වලින්, වැරදි ආකාර වලින්, වැරදි නියෝග වලින් නේද? අපි මිනිස්යාංග පවා මේකෙන් සමාර්ථයෙන් මුලා කරනවා. මේ මුලාවේ ආත්මයක් බවට පත් වෙන්න යන්න එපා තවදුරටත්. දෙවියන් වහන්සේගේ ශුද්ධ කැමැත්ත මොකක්ද කියලා හරියාකාරව තමන් එලිතරව කරගෙන යම් වැඩක් තමන්ගේ ජීවිතේ ස්ථානගත කරලා කරනවා නම් මොකද සිදු වෙන්නේ යන්නේ? ඒක ඵල ප්‍රයෝජනයක් වෙන්න යනවා. ඒ දේ ඵල දරන්න යනවා. ඒ ඵල ප්‍රයෝග කරගන්න යනවා. ඒ ඵල නෙලා ගන්න යනවා. තමන්ගේ ජීවිතේ ඵල දරන්න යනවා. ඒ ඵලයෙන් තමන් මොකද වෙන්නේ? ආශිර්වාද ලබන්නත් යනවා. හාලෙලූයා. හාලෙලූයා. එහෙනම් මේක එහෙනම් අපේ ජීවිතයට අත්පත් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? රෝබෝත 1:16 වෙන්න ඕනේ. කියවන්න බෑ රෝම 1:16. මම සුභාරංචිය ගැන රචනා කරනවා. ඔව්. අදහන්නා වූ සියල්ලන්ට එනම් පළමු කොට හෙළුවාට එසේම ප්‍රීතියාටද ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ බලයෙන් තිබෙන. හලෙලූයා. සුභාරංචිය ගැන මම ලැජ්ජ වෙන්න යන්නේ නැහැ. මොකද ඒක අදහන්නා වූ යුදෙව්වාටද ග්‍රීකයාටද මොන කාට හරි. ඒක දෙවියන් වහන්සේගේ බලයව තියෙන්න යනවා. දෙවියන් වහන්සේගේ බලයව තියෙන්න යනවා. ඔබ ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනවා රෝපතේ නේද? 9 වෙනි පරිච්ඡේදය 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. කියවන්න බලන්න. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලුගේ නැගිටින බව සිතින් අදහන්නේ නම් නුඹ බලුවා. හාලෙලූයා. යේසුස් වහන්සේ නුඹේ ස්වාමීන් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලුගේ නැගිටුවා හැයි කියලා නුඹේ සිතින් අදහන්නේ නම් නුඹ මොකද්ද? ගලවනු ලබන්නේ. එහෙනම් ඒක තියෙන්නේ කොහෙද? සුභාරංචිය. සුභාරංචිය. අද අපි සුභාරංචිය නේද මිනිස්සු අතරට පතල කරනවා නම් අපි දේව රාජ්‍යයේ මිනිස්සු අතරට බිහි කරනවා නම් මොකද සිදු වෙන්න ගන්නේ? මේ මිනිස්සු අතරම ස්වාමීන් වහන්සේ අපිට දියුණුව ඇති කරනවා. මේ මිනිස්සු අතරම ස්වාමීන් වහන්සේ අපිට නේද සමාදානෙ දෙන්න යනවා. අද මේ පොළොවේ ඇති දෙයක් තමයි සමාදානෙ. අද මිනිස්සු සමාදානෙ නෙමෙයි ඉන්නේ. සල්ලි තිබ්බා කියලා කවුරු සමාදානෙ නැහැ. සල්ලි තියෙන අද මිනිස්සුන්ට පොත්පත් වල නේද හිතා ගන්න බැරි සල්ලි තියෙනවා. මම දැකලා තියෙනවා ඒ කෝටිපති. නමුත් ගෙදර ඇතුලේ ඉන්න අබ්බකාත ළමයි ඉන්නවා, වහුවඩු නැහැ, සමහර කයගේ අතපය නැහැ. දැන් බාන මේ සල්ලි වලට ඒවා මිලදීලා ගන්න පුළුවන්ද? බෑ. සල්ලි తాවකාලිකයි. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සදා තනිකයි. ඒ ප්‍රේමය තුලින් සියලුම දේවල් මිල මුදල් පවා ලැබෙනවා. නමුත් අද මිනිස්සු මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ තෘෂ්ණාවල් නේද සංසිඳවා ගන්න හැඟීම් පස්සේ නැත්තම් ඒගොල්ලන්ගේ ආකල්ප පස්සේ ඒගොල්ලන්ගේ නියෝගයන් පස්සේ ඒගොල්ලෝ දුවනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ. දෙවියන් වහන්සේ කැමැත්ත පොත්තක් ස්වාමි චුට්ටක් පැත්තකින් ඉන්නකො. එතන මොකද සිදු වෙන්නේ? දෙවියන් වහන්සේ පැත්තෙන් තියනවා. යා බලන් ඉන්නවා. මොකද දැන් මෙයා කරන්න යන්නේ? මෙයා දැන් වහල් වෙලා ඉන්නේ. වහල් මනසෙන් දැන් මෙයා දුවනවා. Taman දුවන දෙවියන් වහන්සේත් කියනවා දුවපන්. ගිහිලා බැරි වෙන තැනකදී මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ හැල්ලා බලනවා නේද? අද එවැනි ප්‍රශ්නයක් තමයි අද මනුෂ්‍යයන්ට වෙලා තියෙන්නේ. ඒක ක්‍රිස්තියානි හෝ අන්‍යාගමික හෝ නේද? වෙනත් ධර්මතාව තුල ඉන්න මිනිස්සු හෝ වේවා අපි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොන අරුබුදේ තුල මේ මිනිස්සු නේද ගණදිනු කරා. දෙවියන් වහන්සේගේ කැමැත්ත නේද පියශීලී භාවය තුල ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැති නිසා විඩාබරෙන් සමාදානෙන් තොරව ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් මම ඔබට කියන්න කැමතියි උන්වහන්සේගේ බලය නම් තියෙන්නේ මේ සුභාරංචිය තුළ. ඔබ සුභාරංචිය මිනිස්යන්ට දෙනවා නම් ඔබ බලය ලබන්න යනවා. ඔබ අනිත් මිනිස්යන්ට යාඥා කරනවා නම් ඔබ බලය ලබන්න යනවා. අනිත් මිනිස්යන්ගේ ජීවිත ගැන ඔබ සලකනවා නම් ඔබ බලය ලබන්න යනවා. දුකට වේදනාවට පත්ලා ඉන්න මිනිස්යන්ට ඔබ නිදහස් කරනවා නම් ඔබ බලය ලබන්න යනවා. ඔබ ගැනම හිතන්නේ නැතුව අනිත් මිනිස්යන්ට උපකාර කරනවා නම් ඔබ බලය ලබන්න යනවා. ඔබේ ජීවිතේ නේද? තව මිනිස්සුන්ගේ තුවාලයක් බදිනවා නම් ඔබ
බලය ලබන්න යනවා. ඕක තමයි උන්වහන්සේ කියන්නේ. අපි කරන්නේ ඒක කන පිට. අපි කරන්නේ තුවාලයක් හවත් අපි ඒක කොහොමද බැද ගන්නවා. අපේ ප්‍රශ්නේ ඒක කොහොමද විසඳ ගන්නවා. අරයාගේ ප්‍රශ්නේ එයාට මොනවා වුණත් අපිට මොකෝ. ඒතර උන්වහන්සේගේ බලය ආත්මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද සෝභාරංචිය තුළ ඒ බලය තියෙන්නේ. පිටස්තරේ බලය තියෙන්නේ. අපි ඇවිත්තොත් තමයි මිනිස්යන් සෝභාරංචිය කියාගෙන ඒ බලය අපිට තියෙන්නේ. අපි ගෙදරට වෙලා කොට්ටේ තියාගෙන පැටලෙන ඉදිය ගත්තොත් ඒ බලය තියෙනවද? නැහැ. අති සුභවාදී දේවල් මිනිස්සු අතර කරොත් තමයි අපිට බලය තියෙන්නේ. එහෙනම් ආධිපත්‍ය අපිට දුන්නා දැන් බලය අරගෙන යන්නේ. ආධිපත්‍යය දුන්නට නිකම් මේ එක තැන හිටියා කියලා බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔබේ ජීවිතය තුළට නෙමෙයි. ඒක ඔබේ ජීවිතය තුළ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. හැම වෙලේම බලන්න උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ ජීවිතය ගැන හිතුවාද? උන්වහන්සේ කන්නේ නැතුව බඩගිනි හිටියා කියලා බයිබලයේ ලියලා තියෙනවද? උන්වහන්සේ මේ වේදනාවෙන් දුකෙන් හිටියා කියලා බයිබලයේ ලියවිලා තියෙනවද? ඒක තරක වෙන්නන්න බෑ ලිවිච්චන. පුරුෂයෙක් කතන්දරේ වෙනස්. උන්වහන්සේ පොදුවේ නේද සේවයට එන්න කලින් හරිද? උන්වහන්සේ සේවයේ තුලත් යම් තාක් දුරට උන්වහන්සේ කොහෙද බඩගිනි හිටියේ? උන්වහන්සේ කොහෙද මේ සල්ලි නැතුව හිටියේ? උන්වහන්සේ කොහෙද උන්වහන්සේ ප්‍රශ්නයක් තිබ්බේ? කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ සැලකුවේ උන්වහන්සේ ගැන නෙමෙයි. උන්වහන්සේ සැලකුවේ උන්වහන්සේට තියෙන පරාත්මාර්ථකාමී මනසක්. දැන් තේරෙනවද? අනිත් අය ගැන සැලකුවේ, සුභාරංචිය ගැන සැලකුවේ, වැඩියම දේව රාජ්‍ය ගැන. නේද? රාජ්‍ය ධර්මිෂ්ඨකම ස්වාපන්නේ. අනේ සියලුම දේ නුඹලට දෙනු ලබන. මරු ප්‍රශ්නයක් නේද? රාජ්‍ය ධර්මිෂ්ඨකම. මොකද්ද මේ රාජ්‍ය කියලා කියන්නේ උන්වහන්සේ? උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ වචනේ ධර්මිෂ්ඨකම ඒ වචනේ තුළින් ලැබෙන ශුද්ධකම Taman ජීවිතයට පැලඳ ගන්න. මොකද්ද? රාජ්‍යය තමයි වචනේ උන්වහන්සේගේ. රාජ්‍යයේ වචනේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ශුද්ධ ක්‍රියාව. ඒ ධර්මිෂ්ඨකම අපි කරන්න අවශ්‍යයි අපේ ජීවිතේ. නිකන් ධර්මිෂ්ඨකම මම හොඳ මිනිහෙක් මම මේක තියාගෙන ඉන්න හොඳකම. ඒකම කරන්නේ නැහැ. කිව්වා නේද සිකන මිනිහෙක් ඔබ දැක්කාද මට සල්ලි දෙන්න මිතුණා. දැන් ඔබ දුන්නා. ඔබ දන්නාද ඒකේ වැපරීමෙන් ඔබට ලැබෙන දේ? මේ මිනිස්සයා සැනසෙනවා. මේ මිනිස්සයා නේද තෘප්තියට පැමිණෙනවා. ඔබ මිනිස්සෙක්ව සැනසුවොත් මොකද වෙන්නේ? ඔබේ ජීවිතේ සැනසෙල්ල එනවා. ඔබ සතෙක්ව හරි සැනසුවොත් ඒක ඔබේ ජීවිතේට එනවා. ඒ වගේ ධර්මයක් උන්වහන්සේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්නවත් වෙන්න ඕනේ බලයේ තියෙන පිටස්තරේ සුභාරංචි ඉදිරියේ තමන්ට ආධිපත්‍ය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හඳුනගත්තා දෙවියන් වහන්සේගේ බරේ වැඩ කරවන්නේ කොහොමද කියලා. දැන් අපි නිකන් හිටියොත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ හාස්කමක් වේවා කියලා කිව්වොත් වෙනවද? නෑ. අවශ්‍යතාවය අනුව කරන්න ඕනේ. කාටද හාස්කම අවශ්‍ය? ඔබට. එහෙනම් හාස්කම කරන්නේ කවුද? මේ අනාගත වත්‍රවරයාද? නෑ. අනාගත වත්‍රවරයා හාස්කම් කරනවා නෙමෙයි. හාස්කම කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අනාගත වත්‍රවරයාට කිව්වොත් මේ හාස්කම නිසකාකාරයෙන් කරනවා කියලා ඒක එසේ සිදු වෙන්න යනවා. ඒකයි දෙකක් නෑ. ඒක අතක් පැක් නැතුව කියත් ඒක වෙනවා. ඕන දෙයක් දෙවියන් වහන්සේට පුළුවන්. මම එදා කිව්වේ කෑලි වලට කපලා දැන් මම ඒක නැගිට්ටා කියලා. ඔව්. ඉතින් ඒ වගේ බලවත් හාස්කම්. ඔබ හිතන්න පුළුවන් කොහොමද මේ මිනිස්සාව කෑලි වලට කැපුවාට පස්සේ නැගිටින්නේ? සතුරු විසින් කැපුවා. දෙවියන් වහන්සේගේ බලය නේද ක්‍රියාත්මක වුණා. ඒගොල්ලෝ ඒ ගැන යාච්ඡා කරද්දී. ඉතින් හිතන්න පදයන් වහන්සේට තමන්ගේ මානසිකත්වයෙන් තමන්ගේ නේද මනස තුළ තමන් සිර කරගෙන ඉන්නවා මේ කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ කියලා. නමුත් මම කියන්නේ ඔබට කැමතියි ඔබට දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න අවශ්‍ය නම් සහෝදර සහෝදරවරුනි ඔබේ මේ ඔලුගෙඩිය ගලවලා පැත්තකින් තියන්න. මොකද ඔබේ දැනගැම්ම ඔබේ ප්‍රඥාව ඔබ ඉගෙනගත්ත දේවල් නේද? ඔබ සම්තක සෑම සීලව දේම දෙවියන් වහන්සේගේ බලයට යන එක නවත්තනවා. මොකද ඔබ වැඩ කරන්නේ මේ ලෝකයේ මිනිස්සුන්ගේ ටීවී කියන දේ, රේඩියෝ කියන දේ, කම්පියුටරේ පේන දේ, අන්තර්ජාලය දකින දේ මේවා තමයි ඔබ ඔළුවේ වැඩ කරන්නේ. මොකද අනිත් මිනිස්සු කියන බස් නේද? සාතන් විසින් මිනිසුන් ගලන ගිලගෙන තියෙන එයාගේ මොකද්ද? අර ලොකු කටවල්. ඔව්. අර ලොකු මොනවාද කියන්නේ සිංහ කටවල් වලින් සාතන් ගිලගෙන ඉන්න මිනිසුන්. බයිබලයේ කියනවා යක්ෂයා ඔබව ඇවිද කාවතෝ නිලදමන්තෝ නේද? සිතමේ. ගොරෝණ සිංහයෙක් නේ. කවුද කියන්නේ? කවුද කියන්නේ? ගොරෝණ සිංහයෙක් කියලා කවුද කිව්වේ? කන්නහරි ගොරෝණ සිංහයෙකු වගේ නේද? ඔබම ඇවිදිනවා කාව දින ගිනින්නද කියලා. ඉතින් අපි අවදිව සිටින්න අවශ්‍යයි. මේ ප්‍රස්තාව අල්ල ගන්න ඕනේ උන්වහන්සේගේ වචනේ ඉදිරියේ.
අපි එහෙනම් හරියාකාරව උන්වහන්සේගේ බලය උද්දීපනය වෙන මනුෂ්‍යව බාටපත් වෙන්න ඕනේ. අපේ ජීවිතේට ප්‍රකාශ වෙන මනුෂ්‍යව බාට නෙමෙයි. නේද? ගොඩක් කියන්නේ අපිට බලය ප්‍රකාශ වෙන්න කියලා. එන්න බලය අපි ගාවට. නමුත් එහෙම නෙවෙයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ කිව්වේ නේද? බලය උද්දීපනය කරන්න කියලා. ඒ කියන්නේ බලය පරාවර්තනයක් තියෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේට විතරක් නෙමෙයි. ඒක ඉදිරියට ගලන්න ඕනේ. ඉදිරියට ගලන්න තමන්ගේ මානසිකත්වයේ බලය සම්බන්ධව මට නෙමෙයි බලය ඉස්සරහට කියලා හිතුවොත් ඒ දේ සිදු වෙන්න ගන්නවා. අදහන්නාට සියල්ල කරන්න පුළුවන්. ඒකත් බලය ආත්මෙන් කතා කරන්නේ නේද? ඔබ කිව්වොත් මේ කොට්ටම්බා ගාට ඉහළ මොහොතේ කියලා පැලවයන් කියලා සිතින් සැකනකොට ඒක එවලෙම සිදු වෙන්න යනවා. අදහන්නාට සියල්ල කරන්න පුළුවන් කියලා වචනේ කියනවා. එහෙනම් ඇයි ඔබේ ජීවිතේ අද ඇදහිල්ලේ මේ මාතෘකාවෙන් පිටපැල්ලා තියෙන්නේ? ඇයි ඔබට අදහන්න බැරි දෙවියන් වහන්සේ ඉදිරියේ මේ දේ උන්වහන්සේ කරනවායි කියලා. මේ දේ දැන් වුණායයි කියලා ඔබට අදහා ගන්න බැරි. දෙවියන් වහන්සේ මට පොරොන්දු වෙයි කියනවා නම් මට උන්වහන්සේ මේ දේ මගේ ජීවිතේ ඉෂ්ට කරා. එහෙනම් මගේ දේ ඉෂ්ට කරනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ මේ කාල පරිච්ඡේදෙදි මට මොනවද උන්වහන්සේ කරන්නේ? හරි සේවය දියුණු කරනවා. දැන් මට කියනවා උන්වහන්සේ සේවය දියුණු කරනවා. මිනිස්සු නේද? පැටලෝ එවනවා. ආත්ම දෙනවා. එහෙනම් උන්වහන්සේ මට ඒක දැන් කිව්වා නම් මම විශ්වාසයෙන් සිටිනවා ආත්ම දෙනවා. දැන් තේරෙනවා ආත්ම දෙනවා. හැබැයි මම ටිකක් වෙලා කියලා කිව්වොත් කොහෙන්ද ඔය ආත්මෙ එන්නේ? කොහෙන්ද නැත්නම් ඒක මේ තුම්බන්සලකේද නැත්නම් ඒක අපි ඒකට නේද? අපි ඒකට ප්‍රශ්නාර්ථ දාලා අපි ඒකට වචන කොට නැගුවොත් අපි ඒකට ක්වෙස්චන් මාක්ස් දාගෙන ගියොත් ඒක අධිහිල්ල ක්‍රියාවක් නෙමෙයි. අපි ස්ථීරව සිටිනවා. ඒ ආත්මෙ එනවා. ඒක ඉදාම වෙන්න ගන්නවා. ඒ වෙලෙම මේ මිනිස්සුගේ සිත් වලට කතා කරනවා. හැබැයි අපි අධිහිල්ලෙන් වැටුනොත් ඒකට කියන්නේ අපිට අධිහිල්ල අවශ්‍යයි. දේව රාජ්‍යය ගොඩනගන්න. ඔබේ ජීවිතේ ගොඩනගෙන්නත් අපට ඇදහිල්ල අවශ්‍යයි. ඉතින් මම ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය ඔබට උන්වහන්සේ දීලා තිබෙනවා. උන්වහන්සේගේ බලය ඔබ ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඔබේ ජීවිතේට නෙමෙයි පිටස්තරයට. එසේ ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ ජීවිතය ඔබ විජයග්‍රහණය ලබන්න යනවා. බලය ආත්මේ එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. අද ලෝකයේ මිනිස්සු බලය අතට ගන්නවා. නමුත් මේ අතට ගන්න බලයෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ විනාශ කරනවා. අද බලන්න කවුද උන් බලය අතට අරගෙන හොදෙන් ඉන්නේ කියන්නේ? උන්වහන්සේ කියන්නේ හැම වෙලේම යටහත් පහත් වෙන්න කියලා. නේද? යටහත් පහත් මිනිස්සයා උසස් කරනු ලබනවා. නමුත් අකේකරු බෙලකින මිනිස්සයා අහංකාර මිනිස්සයා පහත් කරනු ලබනවා. ඔබ දෙවියන් වහන්සේට යටත් වෙන්න උන්වහන්සේ ඔබ උසස් කරන්න යනවා. ආමේන්. ආමේන්. එහෙනම් අපි අවසන් කළ යාඥා කරමු. ස්ථිරයි යාඥා. Hallelujah, Jai Manda, Mr. Mandela, Swami.